Eshan, good morning. Hi, Goan Puta. Suba dawasak me. Puta man Good kiri kan? morning, sir. Oh, good morning Puta. Good morning. Eshan me ये 10 වෙනකම්ම තිබ්බ සිංහල පන්ති. ඔව් sir. මේ හේෂාන් මේ එතකොට මේ අපි අද මේ 150,000 මූලලක්ෂණ සිතියම් වල මම බැලුවේ දැන් අද ඔයත් එක්ක පොඩි සිතියම් විවරණයක් කරන්න. ඒ කියන්නේ දැන් ඔය සිතියම් පාඩමේ පුතා මේ ඔය සිතියමේ තියෙන මූලික කරුණු සාකච්ඡා කරාට පස්සේ මේ ඔකේ තියෙන ප්‍රධානතම ක්‍රියාව තමයි පුතා සිතියම් විවරණය විශ්ලේෂණය සිතියම් කියවීම කියන කාරණා ටික. එතකොට මේ මම අර ඔයාට මේ එවුවා නේද මේ PDF එකක්. නෑ sir. අයි මම මේ පෙරේද දැන් පුතා මේ PDF එකක් ඔයාලට ඊයේ පොඩ්ඩක් මෙන්න මෙහෙම එකක් කියවල නැද්ද බලන්න. කොළ දෙකක් එකක්. දැන් මේක නෑ sir එව්වේ නෑ. මේක අවිලා නැද්ද? නෑ sir. අපිට ඉන්න. පොඩ්ඩක් පුතා මම දැන් දානවා. ආවද පුතා? එෂාන් හරි sir ආවා. හරි. ඔය අර මැප් එක උඩ වර්ඩ් ෆයිල් එක නම් සමහරක් වෙලාවට ඕපන් වෙන එකක් නෑ. මැප් එක ඕපන් වෙනව නේද? ඔව් sir. හරි. දැන් පුතා මේ ටියුට් එකේ ටියුට් එක තියෙනවා දැන් ළඟ. එතකොට දැන් මේ ටියුට් එක තව අඩුපාඩු ගොඩාක් සම්පූර්ණ කරන්න තියෙනවා. ඒකෝල ලබන සතියෙන් පුතේ මේ ටියුට් එක මේකේ තියෙන අඩුපාඩු ටිකයි රූප සටහන් ටිකයි ඒක ඔක්කොම පුතේ අපි පැය 3ක් විතර දාලා සම්පූර්ණ මේක කම්ප්ලීට් කරමු ඈ. හරිද? එතකොට මේකේ මේ තියෙන භූලක්ෂණ සිතියමක තොරතුරු විවරණය කියලා පුතා මේ 36 වෙනි පිටුව. එනේ 36 වෙනි පිටුවේ ඉඳලා මේකේ 36ට ඉස්සර පුතේ තියෙනවා මේ 33 වෙනි පිටුව. ඔය 33 වෙනි පිටුවේ ඉඳලා තමයි පුතා මේකේ මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ටික තියෙන්නේ. ඒ කියන්නේ අපි
එකට 50000 මූලක්ෂණ සිතියම් හා සම්බන්ධයෙන් ඉගෙනගත්ත තොරතුරු ටික ප්‍රායෝගිකව භාවිතා කරන ආකාරය පිළිබඳව තමයි මේකේ තියෙන්නේ මේ බ්ලැන්ක් තියලා එහෙම තියෙන විස්තර ටික තියෙන්නේ. එතකොට මෙන්න මේක අපි රබර් සතිය සම්පූර්ණ මේ ටියුට් එකේ වැඩ කටයුතු ටික අවසන් කරනවා. ඊට පස්සේ මේකේ වාට ඊට පස්සේ මේකේ අදාරිච්ච තැන් විශ්චිත තැන් තිබ්බොත් අපි 22 රිවිෂන් ක්ලාස් එකේදී රිවිෂන් ක්ලාස් එකේදී මේ ටික අපිට ආවරණය කරගන්න පුළුවන් ඈ. හරිද? දැන් පොඩ්ඩක් බලන්න ගන්න මේකේ කරලා ගන්න ඔයා පුතා පිටුව මේක පුතේ 45 වෙනි පිටුවේ හේෂාන් තියෙනවා. ඔයාලා දැන් පුතේ ෆෝන් එකෙන් පුළුවන්ද ඔයා ලැප් එකෙන් ක්ලාස් එකට සෙට් වෙලාත් මම හිතන්නේ ෆෝන් එකෙන් පුළුවන් නේ පුතේ අර මැප් එක ඕපන් කරගන්න. පුළුවන් සර්. හරි ඔයා ලැප් එකෙන්ද මේ ක්ලාස් එකේ ඉන්නේ ෆෝන් එකෙන්ද ඉන්නේ? ෆෝන් එකෙන් ඉන්නේ සර්. ඔයා ලැප් එකෙන් ඕන් කරගන්න. හරි. දැන් ඔයා පුතේ දැන් මෙතන පුළුවන් මේක බලන්න මේ බලමු. දැන් මේ බලන්න පුතේ මෙන්න මෙහෙම තමයි හේෂාන් මේ විභාගයේදී ප්‍රශ්න ලැබෙන්නේ. මේ වාගේ වර්ණ ගන්නපු සිතියමක් දෙනවා. දැන් එතකොට සිතියමේදී අපි ඔය වර්ගඵලය හොයන හැටි විශාල වෙනකොට වර්ගඵලය අඩු වැඩි වෙන හැටි සංකේත විවිධ ආකාරයෙන් පුතේ අපි දැන් කතා කරානේ. සිතියම හා සම්බන්ධයෙන් පර්යන්ත තොරතුරු, මූණත තොරතුරු සහ මූණතේ තොරතුරු භෞතික සහ සංස්කෘතික විදිහට කොටස් වලට කැඩෙනවා. මේ කියන කාරණා ටික අපි සාකච්ඡා කරානේ පුතා. නේද? දැන් එතකොට මේ බලන්න පුතා. හේෂාන් හේෂාන් මට කියන්න පුතේ මේ ස්ක්‍රීන් එක කොහොමද පේන්නේ? සුදු පාට වැඩි වගේ පේනවද නැත්නම් දිලිසෙන ගතියක් පේනවද ස්ක්‍රීන් බෝඩ් එක? නෑ සර් එහෙම නෑ. එතකොට මේ රූප නිකන් දැලක් දාලා වගේද පේන්නේ නැත්නම් ක්ලියර් පේනවද? හේෂාන් හේෂාන් සර් පුතේ මේ මට පොඩ්ඩක් කියන්නකෝ මේ ග්‍රීන් බෝඩ් එකයි මේකයි දෙක නිකන් ඉස්සරහින් නිකන් මේ මීදු මල්ලල වගේද පේන්නේ නැත්නම් සාමාන්‍යයෙන් නෝමල් පේනවද? නෝමල් පේනවා සර්. හරි පුතා හරි. එහෙනම් මේ බලන්න දැන් මේ 1.50000 සිතියම් පාඩමේදී පුතා අර 1.50000 සිතියම් පාඩමේදී A level වලදී පුතා A level වලදී පුතේ ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාලගෙන් A level විභාගයට යන දරුවෙකුට අනිවාර්ය ප්‍රශ්නයක් කියන එක අපි දැන් දන්නවනේ මේක. එතකොට A level වලදී පුතා බලාපොරොත්තු වෙන්නේ මේ බලන්න ප්‍රධාන කාරණා තුනක් බලාපොරොත්තු වෙනවා පුතා. එක තමයි පුතා සිතියම්ගත ප්‍රදේශයේ තියෙන භෞතික ලක්ෂණ හරියාකාරව අවබෝධ කර ගැනීම නේ. භෞතික ලක්ෂණ ටික අවබෝධ කර ගැනීම. තේරුණාද? මේ අවබෝධ කර ගැනීම කියන එකේදී කියවෙනවා මේ භෞතික ලක්ෂණ අතර තියෙන සම්බන්ධතාවය. හරිද? භෞතික ලක්ෂණ අතර බැඳීම. දෙක ඔලුවට ගන්න බැඳීම. තේරුණාද? භෞතික ලක්ෂණ අතර තියෙන බැඳීම. උදාහරණයක් ඇරෙන්න අපි ගත්තොත් අපි හිතමු භූෂමතාවයයි ජල වාහනයයි අතර තියෙන සම්බන්ධතාවයක් තියෙනවනේ පුතා. ඒ කියන්නේ භූෂමතාවයේ අනුව තමයි පුතේ මේ පැත්තේ තියෙන ගංගා ටික ගලාගෙන යන්නේ. නේ? එතකොට භෞතික ලක්ෂණ කියලා කිව්වම භූෂමතාවයත් භෞතික ලක්ෂණයක්, ජල වාහනයත් භෞතික ලක්ෂණයක්. අයි මිනිසා විසින් නිර්මාණය කරපු දේවල් නෙවෙයි ගංගා යලදොල ඈ මේ ඒ එතකොට මිනිසා විසින් නිර්මාණය කරපු ජල වාහන දින ඒවට කියන අපි වාරි ජල වාහනය කියලා. මිනිසා විසින් හදපු අල මාර්ග, වැව් පද්ධතිය ආදී ඒවට කියන අපි වාරි ජල මාර්ගය කියලා. ජල වාහනය කියලා. එහෙනම් දැන් මොන සිතියමකදී භෞතික ලක්ෂණ අතර තියෙන සම්බන්ධතාවය. හරිද? භෞතික ලක්ෂණ අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියන එක සිතියම මෙහෙම දැන් සිතියම අතට ගත්තම අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා මේකේ භූෂමතාවය අනුව භෞතික ලක්ෂණ දැන් භූෂමතාවයක් තියෙනවා. භෞතික ලක්ෂණ හැටියට ජල වාහනයත් භෞතික ලක්ෂණ. එහෙනම් භූෂමතාවය සහ ජල වාහනය අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද? උස පැත්ත කොහෙද? උස පැත්තේ ඉඳලා බැව් උපදේශය තමයි ගංගා ගලාගෙන යන්නේ. අන්න ඒක අපිට ටක් ගාලා අවබෝධ කරගන්න පුළුවන් ඒතර ඔය එක. ඔය පුතේ පළවෙනි කාරණා. ඊට පස්සේ දෙවෙනි කාරණාව ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා
සිතියම්ගත ප්‍රදේශයේ සංස්කෘතික ලක්ෂණ අතර ඇති බැඳීම. ඒ කියන්නේ මේ භෞතික භූදර්ශනයේ පදනම් කරගෙන කිසියම් වූ මානව භූදර්ශනයක් නිර්මාණය වෙනවනේ පුතේ. ඔකට මේ අපි මේ සිතියමක් කියලා කියන්නේ පුතා ඇත්තටම මේ සැබෑ භූමියේ තියෙන යම් කොතනක දැනක නිශ්චිත ප්‍රදේශයක උපුටා ගැනීමක් මේ සිතියමකදී සිද්ධ වෙන්නේ. එහෙනම් මේ සැබෑ භූමිය ඇත්තටම මේ මානව කටයුතු සිද්ධ වෙනවනේ. සංස්කෘතික කියලා කියන්නේ ඒකයි. මේ නිසා විසින් නිර්මාණය කරපු දේවල්. ජනාවාස, මාමාර්ග, ගොඩනැගිලි මේ සියල්ලක්. හරිද? මේ සියල්ලම කර්මාන්ත ශාලා ආදී සියල්ල. එහෙනම් මෙන්න මේ භෞතික සංස්කෘතික ලක්ෂණ අතර බැඳීමත් පුතේ සිතියම්ගත ප්‍රදේශයේ කොහොමද තියෙන්නේ කියන එක අපිට අවබෝධ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. ඇත්තටම මේ යථා භූමිය. මේ ඇත්තටම භූමියේ සිද්ධ වෙලා තියෙන දේ තමයි සිතියමෙන් අපිට අවබෝධ කරගන්න පුළුවන්කමක් තියෙනවා. උදාහරණයක් ඇරෙන්න ගත්තොත් එහෙම අපි ගමුකෝ මෙහෙම. වරායක් සහ බැංකු පද්ධතියක් ස්ථාපිත වෙලා තියෙනවා නම් අපි දන්නවා පුතේ වරායක් ගුවන් තොටුපළක් ආදී තියෙන තැන් වල පුතේ සාමාන්‍ය මිනිස්සු වැඩිපුර ඒක රාශි වෙනවා. ජනාකීර්ණ. ඒතර තමයි මූල්‍ය කටයුතු ගොඩක් සිද්ධ වෙන්නේ. ඒ අවට තමයි බැංකු පද්ධතියක් ස්ථාපිත වෙන්නේ. ඒක සැබෑ භූමියේ සත්‍ය වශයෙන්ම සිද්ධ වෙන දෙයක් නේ. අන්න ඒක අපිට සිතියමේ අවබෝධ කරගන්න පුළුවන්ද කියන එක. ඒ කියන්නේ වරාය කියන්නේ සංස්කෘතික භූදර්ශනයක අංගයක්. වරාය කේන්ද්‍ර කරගෙන ජනාවාස රාශියක් එතන ස්ථාපිත වෙනවා. ජනාවාස කියන්නේ සංස්කෘතික කාරණාවක්. එහෙනම් ඔන්න ඒක ඔයාලට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා සිතියමත් බැලුව බැලම. මේ සංස්කෘතික ලක්ෂණ අතර ඇති බැඳීම මොකක්ද? දෙවෙනි එක. තුන්වෙනි කාරණාව භෞතික සහ සංස්කෘතික අංග අතර ඇති බැඳීම. තේරුණාද? ඇති බැඳීම. එහෙනම් තුන්වෙනි එකේදී සිතියම් විශ්ලේෂණයේදී සිතියම් විවරණයේදී එහෙම නැත්නම් සිතියම් කියවීමේදී ප්‍රධාන කාරණා තුනක් ඒකම පැහැදිලි කරන පස්සේ ඉතින් විශ්ලේෂණීය විවරණය සහ කියවීම කියලා කොටස් තුනක් තියෙනවා. එන්නේ මේ කාරණා තුනේදීම කොටින්ම සිතියම අතකරම් බලනකොට පුතා අපිට මෙන්න මේ ප්‍රධාන කාරණා තුන පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න සිද්ධ වෙනවා. ඇයි එම කියන්නේ? කවුරු සිතියමක් නිර්මාණය කරා? ඕනම කෙනෙක් සිතියමක් නිර්මාණය කළා. ඕනම කෙනෙක් සිතියමක් අතට ගත්තත් නිර්මාණය කරපු සිතියමක් අතට ගත්තත් ඒ ගන්නේ සහ නිර්මාණය කරන්නේ පුතේ මෙන්න මේ කාරණා තුන නිරූපණය කිරීමට සහ තේරුම් ගැනීම. තේරුණාද පුතා? මෙන්න මේ කාරණා තුන නිරූපණය කිරීමට තමයි සිතියමක් නිර්මාණය කරන්නේ. මෙන්න මේ කාරණා තුන තේරුම් ගැනීමට තමයි සිතියමක් භාවිතා කරන්නේ. තේරුණාද පුතා? තේරුණාද? එහෙනම් ඉතා පැහැදිලි පුතේ 15000 මූලක්ෂණ සිතියම් නිර්මාණය කිරීමේදී ප්‍රධානම අරමුණ තමයි පුතා මේ කාරණා තුන නිර්මාණය කිරීම, ඉදිරිපත් කිරීම. 15000 මූලක්ෂණ සිතියම් භාවිතා කිරීමේදී නැත්නම් ප්‍රයෝජනෙට ගැනීමේදී නැත්නම් හැසිරවීමේදී බලාපොරොත්තු වෙන්නේ මේ තුන කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ කියන එක තේරුම් ගන්න. තේරුණාද පුතා? ඒ එන්නේ වැඩේ හරියාකාරව සිද්ධ කිරීමට තමයි පුතේ අර අපි මේ දින කීපයක් තිස්සේ පුතේ සිතියම් වල මූලිකාංග සාකච්ඡා කරේ. සිතියම් වල මූලිකාංග ටික අපි සාකච්ඡා කරේ. මෙන්න මේ කාරණාව හරියාකාරව අවබෝධ කර ගැනීම සඳහා. මොකද අපිට සිතියම් නිර්මාණය කිරීමට එන්නේ නැහැනේ පුතා. අපිට සිතියම් නිර්මාණය කිරීමට එහෙම ලොකුවට බහුල දක්වන්න පුළුවන් ප්‍රශ්න පත්‍ර නිර්මාණය වෙලා නැහැ. අපෙන් අහන්නේ නිර්මාණය කරපු සිතියමක් පිළිබඳව තමයි අපෙන් ප්‍රශ්න අහන්නේ. ඒ නිසා සිතියම් නිර්මාණයේදී භාවිත කරන මේ මූලිකාංග හරිද? මොනවද මූලිකාංග පුතා? විශේෂයෙන්ම හරිද? සිතියම් වල මූලික තොරතුරු, පර්යාප්ත තොරතුරු, මූණත තොරතුරු, ඊට මූණත තොරතුරු භෞතිකතා සංස්කෘතික කියන කැලේ දෙකකට කැඩෙනවා. මේ බලන්න. මූණත තොරතුරු මූණත තොරතුරු මේව කැඩෙන කොටස් දෙකකට. භෞතික සංස්කෘතික. මොකද කැඩුනානේ අපි ඉගෙන ගත්තානේ.
එතකොට භෞතිකයක පුතේ කොහොමද කැඩෙන්නේ? තව ආපහු කැඩෙනවානේ. මේ භූෂමතාවය. ස්වභාවික වෘක්ෂලතා. ජලවාහනය. විරල භූ ලක්ෂණ. මේ ආදි වශයෙන් කැඩෙනවා. සංස්කෘතික භූ ලක්ෂණ ජනාවාස මාර්ග පද්ධති පොදු ස්ථාන මේ ආදි වශයෙන් කොටස් වලට කැඩෙනවා. එහෙනම් සිතියම් වල මූලිකාංග යටතේ මේ සිතියමේ මුහුණතේ තියෙන භෞතික සහ සංස්කෘතික කාරණා නිවැරදි ආකාරයෙන් නිර්මාණය කිරීම සඳහා භාවිතා කළේ අපි දිගටම කතා කරා සංකේත වර්ණ රේඛා අක්ෂර ආදී උපක්‍රම භාවිතා කළේ. මෙන්න මේ සංකේත වර්ණ රේඛා අක්ෂර කියන මෙන්න මේ උපක්‍රම ටික අන්තර්ගත කරලා කියනවා කියලා කිව්වා අපි හිතේ මේ මූලිකාංග යටතේ පර්යන්ත තොරතුරු වල. එහෙනම් ඒෂාන් ඊට පැහැදිලි සිතියමේ මෙන්න මේ පර්යන්තයේ තියෙන මේ සංකේත වර්ණ රේඛා අක්ෂර ආදී සිතියම් විද්‍යාත්මක උපක්‍රම ටික භාවිතා කරමින් සිතියම් මුහුණතේ තියෙන භෞතික සහ සංස්කෘතික කාරණා අපි තේරුම් ගත යුත්තේ සහ නිර්මාණය වී ඇත්තේ මෙන්න මේ ප්‍රධාන අවශ්‍යතාවයන් අරමුණු තුන ඉෂ්ට වීමට අවශ්‍ය උපරිම ක්‍රම ශිල්ප භාවිතා කරමි. තේරුණාද? එහෙනම් තාම මම මේ සංක්ෂිප්තව කියපුතේ සිතියම් විද්‍යාවේදී සිතියම් කරණයේදී සිද්ධ වෙන්නේ මේ වැඩි. සිතියම් විද්‍යාවේදී සිද්ධ වෙන්නේ මෙන්න මේ වැඩි. තේරුණාද? එහෙනම් අවසන් ඵලය සිතියම් භාවිතයේදී සහ සිතියම් නිර්මාණයේදී අවසාන අරමුණ පුතා මෙන්න මේ තුන. අවසාන අරමුණ මෙන්න මේ තුන. භෞතික ලක්ෂණ අතර තියෙන්නේ මොන වාගේ සම්බන්ධතාවයක්ද මොන වාගේ බැඳීමක්ද? සංස්කෘතික ලක්ෂණ සහ සංස්කෘතික ලක්ෂණ අතර තියෙන්නේ මොන වාගේ බැඳීමක්ද? භෞතික ලක්ෂණ සහ සංස්කෘතික ලක්ෂණ අතර තියෙන්නේ මොන වාගේ බැඳීමක්ද කියන එක. මේ බලන්න දැන් මේ බලන්න මේ කාරණාව ඔළුවේ තියාගන්න. කාරණාව ඔළුවේ තියාගෙන මම මෙන්න මේව නිකන් පොඩි එක්සැම්පල් එකක් උපුටා ගන්නවා. මෙහෙම හිතමු අපි. මේ සිතියමක්. හරිද? සිතියමක්. මේකේ කඳු වැටියක් මෙහෙම තියෙනවා මේ වයඹ කෙලවල. ඉතින් මේ වයඹ කාර්තුවට වෙන්න කඳු වැටියක් මෙහෙම පිටලා තියෙනවා. ඊට පස්සේ මෙතන දැන් මාර්ගයක් තියෙනවා. ප්‍රධාන මාර්ගය මෙහෙම. හරිද? මේකේ මේ ප්‍රධාන මාර්ගය මෙහෙම බිඳිනවා. හරිද? දැන් පුතා ගංගාවක් ගලාගෙන බසිනවා.
බලන් ඉන්න පුතා. හරිද? ඊට පස්සේ කළු වර්ණේ නෑ මල් ළඟ. මේ ජනාවාස නිර්මාණය කරන්නේ දැන් ඊට මේ ප්‍රධාන නගරය මේ සිටියම් ගත ප්‍රදේශයේ ප්‍රධාන නගරය මේ. ඊට පස්සේ පුතා මේකේ පහත් බිම් වල ඈ දෙපැත්ත ගෙවතු අදාළ සිම්බල් එක දැන් මේකේ බෝඩ් එකේ දැනෙන නිසා මේ 11 වර්ණේ මම සම්පූර්ණ කිරීම කරලා දාලා තියෙන්නේ විචකාර්මික බිම් භූමි පරිභෝගයේ වී වගාව ආදී දේවල් ඒකත් තියෙනවා එතන බලාගෙන ඉන්නේ ඔව් සර්. දැන් මේ බලන්න දැන් ඔයාලට හිතන්නකෝ මෙන්න මේම සිටියම් ගත ප්‍රදේශයක් හම්බුණා කියලා උතුර කොහොමද තියෙනවා හරිද දැන් මේකට අපි නමකුත් දාමුකෝ මේකට නමක් දාමු අටකලම්පන්න අටකලම්පන්න එකට 50000 භූ ලක්ෂණ සිටිය කියන උපුටාගත්ත කොටසක් මේ තියෙන්නේ හරිද දැන් පුතා මේ බලන්න මම මේ කියපු කාරණාව දැන් මේ අටකලම්පන්න කියන ප්‍රදේශයේ ඒ කොහේ හරි ගමකාරී ස්ථානයක ගමකාරී නගරයක හරි මොකක් හරි ස්ථානයක පුතා හිතන් තප්පරයක් දෙන්න සංජීව හරිද පුතා දැන් මේ ගම්පදේශයේ භූමියේ තියෙන දේවල් ටික තමයි මේ නිරූපණය කරලා තියෙන්නේ. එතකොට මේ සිටියමක් කියලා කියන්නේ හිතලුවක් නෙවෙයිනේ. ඉතින් හිතලා තමන්ට ඕන දේවල් නිර්මාණය කරපු එකක් නෙවෙයි. භූමියේ තියෙන දේවල් සිටියම් විද්‍යාත්මක ක්‍රම ශිල්ප භාවිතා කරමින් මේ සිටියමක් දැන් නිර්මාණය කරලා තියෙනවා. හරිද? ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් මේ නිර්මාණය කරපු සිටියමක් කියලා අපි හිතමුකෝ. දැන් එතකොට මේක නිර්මාණය කිරීම සඳහා මේ මූණට මේ සිටියම් මූණට. එතකොට අපි දන්නවා වටේට පර්යන්තය කියලා කොටසක් තියෙනවා. ඒ ටික දැන් අපි ඉගෙන ගත්ත නිසා අලුතෙන් ආය ආපහු සාකච්ඡා කරන්න යන්නේ නැහැ. මූණට ගත්තොත් සිටියමේ මේකේ දැන් මේ බලන්න පුතා. කඳු භෞතික ලක්ෂණ. ජල වාහනය භෞතික. ඊට පස්සේ මාර්ග මිනිසා විසින් ගොඩනගපු දේවල්. මානව භූදර්ශනයේ කොටසක්. සංස්කෘතික භූදර්ශනය. මේ ගෙවතු මේ විවගාබී මේවා මිනිසා විසින් ඉදි කරපු දේවල්. දැන් එනම් කිසියම් හෝ නිශ්චිත ප්‍රදේශයක භෞතික භූදර්ශනය සහ මානව භූදර්ශනය කිසියම් හෝ පරිමාණයකට අනුව ද්විමානව පැතලිතලයක් එවත් කඩදාසියක් මත නිරූපණය කිරීම භූලක්ෂණ සිද්ධියක් කියලා අපි කියනවා. දැන් නම් පැහැදිලිව බැලුමට අපිට අවබෝධ වෙනවා සැබෑ භූමියේ හෙවත් යථා භූමියේ තියෙන මේ භූදර්ශන. පොදුවේ කියන අපි භූදර්ශනය කියලා. ඒකට මානව සහ භෞතික භූදර්ශනය දෙකම අදාළ වෙනවා. භූදර්ශනය තමයි මේ සිටියම් විද්‍යාත්මක උපක්‍රම භාවිතා කරමින් මොනවද උපක්‍රම? සංකේත, වර්ණ, සංඥා, රේඛා,
අක්ෂර සංඛ්‍යා. මෙන්න මේවා භාවිතා කරමින් පරිමාණයකට අනුව මේ නිර්මාණය කරලා තියෙනවා ද්විමානව. මාන දෙකයි තියෙන්නේ. දිග සහ පළල. මේ නිර්මාණය කරලා තියෙන්නේ මෙන්න මේ කොන්දේසි ටික මත. මෙන්න මේ කාරණේ සිද්ධ කිරීම සඳහා මොනවද? භෞතික ලක්ෂණ තියෙන්නේ මොනවද? ඒවා අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියන එක අවබෝධ කර ගැනීම. සංස්කෘතික ලක්ෂණ සහ සංස්කෘතික ලක්ෂණ අතර තියෙන සම්බන්ධය. භෞතික ලක්ෂණ සහ සංස්කෘතික ලක්ෂණ අතර තියෙන සම්බන්ධය තමයි පුතේ මේ ඔයාලගේ ගෙදර උතන හදලා තියෙන විදිහටත් හරිද? ඔයාලගේ ගෙදර තියෙන පාරව විදිහට හදලා තියෙන විදිහටත් හේතු වෙලා තියෙනවා. ඒක සබහාදාම විසින් නිර්මාණය කරපු මේ භූමියේ පිහිටීම, භූමියේ දර්ශනය අනුව තමයි ඔය ස්ථාපිත වෙලා තියෙන්නේ. තේරුණාද? ඔයාලගේ ගෙදර දැන් භූමියේ උස මට්ටමකින් තියෙන නිසා තමයි පුතේ පාරෙන් බහලා ඔහෙ මුඩට යන්න වෙලා තියෙන්නේ. නැත්නම් ඔයාලා හිතලා මේක මේ ලස්සනයි මේ මැදුවොත් අර වෙසක් එකට පොසොන් එකට ළමේ ඉන්න තරුණ පිරිස මිහින්තලේ හදනවා වගේ නෙවෙයි ඔය හදලා තියෙන්නේ. මිහින්තලේ හදනවානේ පුතේ පොසොන් එකට. ඒකට අපි පුතීමව උඩපට දාලා ඉවරලා කළු ඉටිරි දාලා ඉවරලා හදන්න බෑ. ඒ ආසාවට හදන එක. එහෙම නෙවෙයි මේ ස්වභාවිකව මේ තියෙන විදිහට හැදිච්ච දේවල් තමයි තියෙන්නේ. එහෙනම් පුතා මේ සිතියම ගත්තොත් මේ සිතියම් ගත ප්‍රදේශය අපි ගත්තොත් මේකේ දැන් අපි බලමු මේ භෞතික ලක්ෂණ අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා. මේ බලන්න භෞතික ලක්ෂණ අතර තියෙන සම්බන්ධතාවයේ සිතියමගේ මූල ලක්ෂණ සිතියමගේ නිරූපණය කරන්න. මේ බලන්න දැන් භෞතික ලක්ෂණ මොනවද තියෙන්නේ? වෙන කන්දක් තියෙනවා. මෙන්න පුතේ ගංගාවකුත් තියෙනවා. දැන් අපිට බැලුව බලමට මෙන්න මේ සිතියම් මෙන්න මෙහෙම ක්‍රමයක් තමයි මේකේ සිද්ධ වෙන්නේ පුතා. ඔයාගෙන් අහුවොත් එම ඔබට ඉදිරිපත් කර ඇති අටකලම්පන්න 1.50 මූලක්ෂණ සිතියමෙන් උපුටා ගන්නාලද කොටස භාවිතා කරමින් එම සිතියම්ගත ප්‍රදේශයේ භෞතික භූදර්ශනයේ පිළිබඳව විශ්ලේෂණයක් සිදු කරන්න කියලා කිව්වා කියනවා. එහෙම යහන්න. දැන් එන මම බලනවා කාගත් එකම අටකලම්පන්න 1.50 මූලක්ෂණ සිතියමේ උපුටා ගන්නාලද කොටසෙහි භෞතික භූදර්ශනය ලෙස අපට ප්‍රධාන වශයෙන් හඳුනා ගන්න පුළුවන් සිතියම්ගත ප්‍රදේශයේ වයඹ ප්‍රදේශයේ මේ වයඹනේ මේ උපුල් මේමනේ ප්‍රධාන දිශා ටික මේ උපුල් ඊළඟ නැරෙන් ජී ධම්ම නිරිත බලා වර මේ වයඹ. එහෙනම් මේ වයඹ සිතියම්ගත ප්‍රදේශයේ වයඹ ප්‍රදේශයේ දිගටි ආකාරයෙන් විහිදෙන කඳු වැටියක් දක්නට විය. මොන භෞතික ලක්ෂණ. එමෙන්ම එම කඳු වැටියේ ප්‍රදේශයේ සිට ආරම්භ වන ප්‍රධාන ගංගාවක් අතුගංගා රාශියකින් සමන්විතව සිතියම්ගත ප්‍රදේශයේ වයඹ සිට මේ වයඹ සිට නගරේ ගිනිකොන මේ වයඹ සිට ගිනිකොන දිශානුගතව ගලා ගොස් ප්‍රදේශයෙන් පිට වී යයි. පැහැදිලි පුතේ අපිට කියන්න පුළුවන් නේද? ගංගාව කඳුකර ප්‍රදේශයෙන් ආරම්භ වෙලා වයඹ සිට ගිනිකොන දිශානුගතව ගලා ගොස් සිටියමේ ගිනිකොන දිශාවෙන් පිටට ගලාගෙන යන බවක් අපිට පේන්න තියෙනවා. තෝරන තාපයක ගිනිකොන දිශාවට ඇවිත් ආපහු මේ ගිනිකොන කාර්යයේදී සිටියම ගංගාව බටහිර දිශාවට භ්‍රමණය කරකෙමින් ගමන් කරමින් සිටියමේ දකුණු අර්ධයෙන් පිට වෙයි කියලා කියන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මේ මොකද පුතේ අපි කිව්වේ? භෞතිකමය ලක්ෂණ මොනවද කියන එක සිටියමේ. මම ඊට වඩා සංකීර්ණයි මම මේකේ මේක මේ අවබෝධ කරගන්න ඕන මූලික කරුණු ටික විදිහට තමයි පුතේ මම මේ සරල එකක් ඇන්දේ. එහෙනම් දැන් භෞතික ලක්ෂණ දෙක ඔයා හඳුනාගත්තා සිටියමේ තියෙන. හැබැයි මේ අවබෝධ කර ගැනීම විතරක් නෙවෙයි. එයාලත් අතර තියෙන මේ සම්බන්ධතාවය ඇඳී බැඳීම මොකද්ද? සිතියම්ගත ප්‍රදේශයේ භෞතික ලක්ෂණ අතර තියෙන බැඳීම මොකද්ද කියන එක අපි කියනවා. සම්බන්ධතාවය. මොකද්ද මේ ගංගාවයි කන්දයි අතර තියෙන බැඳීම පුතා? මේ භූෂමතාවය අනුව සිතියම්ගත ප්‍රදේශයේ වයඹ දිශාව ප්‍රදේශයේ වයඹ කාර්තු ප්‍රදේශය උස්බිමක් වෙනවා. උස්බිමක් වෙනවා. තේරුණාද? ඒ විතරක් නෙමෙයි පුතේ අපි ජල වාහන රටාවන් පිළිබඳව කතා කරනකොට කතා කරන්නේ ප්‍රධාන ජල වාහන රටා කීපයක්. අරීය ජලාකාර වලයාකාර ශාකාකාර ශාකීය ජල වාහන රටාව කියන්නේ. ඒකෙදි මේ බලන්න උස්බිම් ප්‍රදේශයකින් ආරම්භ වන අතුගංගාවන් එම කඳු පන්තිය වටා කන්ද වටා ගමන් කරමින් ප්‍රදේශයෙන් පිටව යයි නම් අපි ඒකට කිව්වයි ජල වාහන රටාවට වලයාකාර ජල වාහන රටාව. අපිට ඒක කියන්න පුළුවන් වෙනවා. ඒක දැන් අපිට වැදගත් පුතා. අපි ඉගෙන ගන්න දේ.
එහෙනම් මේ ප්‍රධාන ගංගාව ප්‍රදේශයේ ව්‍යාප්ත වෙන ආකාරයෙන් සිදුවනවා වලයාකාර ජල වහන රටාවක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. ඔන්නේ නම් මේ සම්බන්ධය කියන්නේ අපි දැන් කන්දේ ගංගාවේ අතර තියෙන සම්බන්ධය. නැත්නම් මේ ගංගාවට පුතේ මෙහෙම යන්න තිබ්බනේ. මෙහෙම යන්න තිබ්බා. එහෙම ගිහිල්ලා නැහැ. මේ යන්න උනේ නැහැ පුතේ මේ කන්දේ පිහිටීම නිසා. මේ කන්දේ පිහිටීම නිසා මෙයාට කන්ද වටේ කරකලා මේ පහත් බිම් ප්‍රදේශයට එන්න සිද්ධ වුණා. නැත්නම් මෙහෙ යන්න තිබ්බනේ මේ ගංගාව. එහෙ යන්න බෑ මේ උසයි. එහෙ යන්න බෑ මේ උසයි. හැබැයි උසයි කියලා පේනවද අපිට කොහොමද? නෑ. හැබැයි අපිට උපකල්පනය කරන්න වෙනවා. මේ ගංගාව මෙහෙම ඇවිල්ලා මෙහෙ ගිහිල්ලා මෙහෙ එන්නේ පුතේ ගංගාව ගලාපසින්නේ පහත් ප්‍රදේශය. එහෙනම් ඔයාට මට තීරණය කරන්න පුළුවන් පුතේ මේ තියෙන්නේ පුතේ පහත් බිම් ප්‍රදේශය. ඈ මේ නිම්නය. නම් මෙහෙ උස වෙන්න බෑ. මෙහෙ උස වෙන්න බෑ. නැත්තම් මේ ගංගාව පුතේ මෙහෙ යන්නේ නැහැ මේ මෙතනින් යන්නේ මේ මෙහෙම ඇවිල්ලා මෙතනින් මේ ෂෝට් කට් එක දාන්න තිබ්බනේ. අය මෙතනින් නම් පිට වෙන්නේ ගංගාව මේ කිසි ප්‍රශ්නයක් නැහැ පුතේ මෙයාට මෙහෙ එන්න තිබ්බා. නේ? එන්න තිබ්බා. නමුත් එහෙම වුණේ නෑ භූමියේ තියෙන විෂමතාවය. ඒක තමයි මේ භෞතික ලක්ෂණ. භූ විෂමතාවය කියන සාධකයේ මගින් පුතේ මේ ගංගාවේ ගමන් මාර්ගයේ මෙහෙම තීරණය කරලා යවලා. අන්න ඒක තමයි පුතේ මේ මෙතනදී අපි කතා කරන්නේ. භෞතික ලක්ෂණ අතර තියෙන සම්බන්ධතාවය. මොකක්ද සිතියම්ගත ප්‍රදේශයේ භෞතික ලක්ෂණ අතර තියෙන බැඳීමේ ස්වરૂපය? ඇයි යුවා එහෙම නිර්මාණය වෙලා තියෙන්නේ? කියන කාරණා. උදාහරණයක් අර හැටියට ගත්තොත් වනාන්තරණ. වනගත ප්‍රදේශයක් තියෙනවා කියලා හිතන්නකෝ. රයිට් එකත් අපි කියමු. මෙන්න මේ ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම හරිද? මෙන්න මේ ප්‍රදේශය රක්ෂිත භූමියක්. රක්ෂිත භූමිය. මේ බලන්න. රක්ෂිත භූමිය. වනාන්තරය. ස්වභාවික උච්චලතා පද්ධතියක්. භෞතික ලක්ෂණ වල ස්වභාවික උච්චලතා වලට අපි අවධානය යොමු කරනවානේ සිටියේ. දැන් මේ බලන්න. දැන් මේ වනගත භූමියේ මෙහෙ තියන්නේ මෙහෙ නොතිය. මෙහෙ තියන්නේ මෙහෙ නොතිය. මෙහෙ තියන්නේ පුතේ. මේ පිහිටීම අනුව පුතේ මේ භූමියේ ස්වභාවය අනුව සා මේ ගංගාව නිර්මාණය වෙන ගංගාවේ පෝෂක ප්‍රදේශයේ හැටියට පුතේ මේ උස්බිම් ප්‍රදේශයේ කඳුකර ප්‍රදේශය නිර්මාණය වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේක ඊටාත්ම කඳුකර භූමි සහිත ප්‍රදේශයක්. අර ඉස්සරහට පුතේ ජනාවාස පාඩමේදී ඔයාට අහුවෙනවා ජනාවාස පාඩමේදී අර ඩොක්සියාඩ් කියලා කෙනෙක් කියනවා පුතේ ජනාවාස නිර්මාණය වීමේ මූලධර්ම පහක් ඉදිරිපත් කරනවා. ඔය ඉස්සරහට අපි සාකච්ඡා කරනකොට අහුවෙනවා ඔයාට. ඒ කියන්නේ ඒක සරල කතාව පුතේ මිනිස්සුන් ජීවත් වීම සඳහා යම් ස්ථානයක් තෝරාගන්නේ පුතේ ප්‍රධාන සාධක පහක් හේතු කොටගෙන. මම ඒකට විස්තර කරන්න යන්නේ නැහැ මේක කරපනත් සිටියම් පාඩම නිසා. කොටින්ම කියනවා පුතේ ඕනම මිනිසෙක් පුතේ නිවසක් තනීම සඳහා සෝ ජීවත් වීම සඳහා තැනක් තෝරාගන්නේ ජීවත් වීම සඳහා අවශ්‍ය මූලික පහසුකම් ටික මූලික කාරණා ටික තියෙනවා නම් විතරයි. අන්න එහෙම බැලුවම පුතේ මේ කඳුකර ප්‍රදේශයේ පුතේ ජීවත් වීම සඳහා අමාරු නිසා ඊට වඩා හොඳයි මේ පහත් නිම්න ප්‍රදේශය. තේරුණාද? මේ මාර්ග පද්ධති තියෙන ප්‍රදේශය. දැන් මේ මාර්ග මිනිසුන්ට ප්‍රවේශ මාර්ග නැති නිසා මේ මාර්ගයේ කේන්ද්‍ර කරගෙන මිනිස්සු මේ ජීවත් වෙනවා. අන්න ඒ වගේ මේ භෞතික ලක්ෂණ සහ සංස්කෘතික ලක්ෂණ අතර පුතේ බැඳීමක් තියෙනවා. ඒක අපි පුළුල්ව සාකච්ඡා කරන්න ඕන. එහෙනම් දැන් හිතන්න ඔයාලට අවබෝධයක් තියෙනවා. භූ ලක්ෂණ සිටියමක භෞතික ලක්ෂණ සහ භෞතික ලක්ෂණ අතර යම් බැඳීමක් සම්බන්ධතාවයක් තියෙනවා. යම් නෙවෙයි පුතේ සුවිශාල සම්බන්ධතාවයක්. ඒ කාරණාවල මේ කන්දයි ගංගාවයි අරනවාට පැහැදිලි කරගන්න පුළුවන්. ඒ විතර නෙවෙයි කන්දයි ස්වභාවික වෘක්ෂලතාවයක් නෙමෙයි. රක්ෂිත ප්‍රදේශයයි කන්දයි ගංගාවයි රක්ෂිත ප්‍රදේශයයි කියන මේ තුනම එකට ගත්තා. ඔයාලට මේක තාමත් පොඩි පැහැදිලි වෙනවා. ඔන්න ඒක. මෙන්න මේක දැන් එන අපි හරිය. භෞතික ලක්ෂණ අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියන කාරණා. ඕක තමයි පුතේ වැදගත්. ඕකට තමයි පුතේ මේ සිතියම් විවරණ ලකුණු පුතේ ලකුණු මම කියන්නේ 20ක් හම්බ වෙනවා කියලා ප්‍රශ්නෙට. ඒ ලකුණු 20න් වැඩි ලකුණු සංඛ්‍යාවක් හම්බ වෙන්නේ සිතියම් විවරණේ තා විශ්ලේෂණය කියන එක. ඊට පස්සේ පුතේ සංස්කෘතික ලක්ෂණ අතර තියෙන සම්බන්ධතාවය. අන්න දැන් අපි යහපෝ වෙනවා සිතියම්ගත ප්‍රදේශයේ සංස්කෘතික ලක්ෂණ මොනවද කියලා හොයන්න. බැලුමට තියෙන පුතා මේ බලන්න ප්‍රධාන මාර්ගයක් තියෙනවා. සිටියේ උතුරු සහ දකුණු දිශාවගතව වීදෙන. ඒක නිකන් ඊශාන දිශාවට බරව. සිටියේ මේ එහෙමයි කියන්නේ. සිටියම්ගත ප්‍රදේශයේ දකුණු අර්ධයේ මධ්‍ය ප්‍රදේශයේ සිට සිටියම්ගත ප්‍රදේශයේ ඊශාන දිශානුගතව ව්‍යාප්ත වෙන උතුරු දිශාවෙන් පිටව යන ප්‍රධාන මාර්ගයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි සිටියේ මේ මධ්‍ය ප්‍රදේශයේ මැද සිටියේ මේ මධ්‍ය ප්‍රදේශයේ සිට ප්‍රධාන මාර්ගය හා එක්වන තවත් අතුරු මාර්ගයක්
ව්‍යාප්ත වන බවක් දක්නට තියෙනවා. එහෙමයි කියන්නේ. එම මාර්ගය සිටියේ මේ මධ්‍යගත ප්‍රදේශයේ සිට වයඹ දිශානුගතව ගමන් කරමින් ප්‍රධාන කඳු වැටිය වටේ ගලා බසින ගංගාවට සමාන්තරව ගමන් කරන බවක් දක්නට ලැබේ. අන්න මේ ගංගාවට සමාන්තරව මේ පාර යනවා මේ දක්නට ලැබේ. රයිට් මම සරලව කතාවක් කියන්නේ. ඊට අමතරව සංස්කෘතික ලක්ෂණ ලෙස ප්‍රධාන මාර්ගයේ මේ මන්තන්දිය ආශ්‍රිතව විශාල වශයෙන් ජනාවාස එක්ක ඔක්කොක් කියලා තියෙනවා. ඒතරනේ පුතේ භූමි පරිභෝගය සංස්කෘතික ලක්ෂණ මානව භූ දර්ශනීය ලක්ෂණ. භූමි පරිභෝගයේ ගත් විට සම්පූර්ණයෙන්ම සිටියමේ නැගෙනහිර අර්ධය මේ නැගෙනහිර අර්ධයනේ මේ නැගෙනහිර අර්ධයනේ නැගෙනහිර අර්ධය උතුරු දකුණු දිශානුගතව විහිදෙන ආකාරයට මුළුමනින්ම මිනිසුන්ගේ භූමි පරිභෝගයට භාවිතා කරන බවක් දක්නට ලැබෙනවා. කියන්නේ මිනිසුන්ගේ විවිධ කෘෂිකාර්මික කටයුතු සඳහා විශේෂයෙන්ම ගෙවතු වගාව සහ වී වගාව සඳහා භාවිතා කරලා තියෙන බවක් පේනවා. ඒ වුණාට ඔන්න පුතේ සංස්කෘතික ලක්ෂණ. මේකේ අපි හඳුනා ගත යුතු සංස්කෘතික ලක්ෂණ ටික තමයි ඔය. දැන් ඒත් එක්කම මේ සංස්කෘතික ලක්ෂණ දැන් අපි හඳුනා ගත්තා මොනවද තියෙන්නේ කියලා. ඒ සංස්කෘතික ලක්ෂණ අතර බැඳීම මොකක්ද කියලා දැන් අපි බලන්න යනවා. බැඳීම මොකද්ද? මේ බලන්නකෝ. දැන් මේ පාර සංස්කෘතික ලක්ෂණ. මේ ජනාවාස සංස්කෘතික ලක්ෂණ. මේකෙදි අපිට තාම පැහැදිලිව පේන්න තියෙනවා පුතේ. මේ මාර්ගය පදනම් කරගෙන ඒ මාර්ගයේ දෙපස ජනාවාස ස්ථාපිත වෙලා තියෙනවා. මෙහි නෑනේ මෙහි ජනාවාස තියෙනවා. මෙහි තියෙනවද? මෙහි තියෙනවද? නෑ. එහෙනම් මේ ජනාවාස ස්ථාපිත වීමේදී ප්‍රධාන වශයෙන් බලපාන සාධකය තමයි පුතේ මාර්ගයේ ව්‍යාප්තිය. මාර්ග විශේෂයෙන්ම මේ මන්සන්දි ජනාවාස, රේඛීය ජනාවාස අපිට දක්නට ලැබෙනවා. එහෙනම් මේ මාර්ගය සහ ජනාවාස අතර බැඳීමක් තියෙනවා. සංස්කෘතික ලක්ෂණ අතර බැඳීමේදී අන්නේ කාරණාව අපිට කියන්න පුළුවන් පොතේ. තව මොනවද? තව ගත්තොත් එහෙම විශේෂයෙන්ම මේ මාර්ගය ව්‍යාප්ත වෙන මේ සිටියම්ගත ප්‍රදේශයේ නැගෙනහිර ප්‍රදේශයට වෙන්න මේ මාර්ගයේ ස්ථාපිත වෙලා තියෙන නිසා ඒ ආශ්‍රිත ප්‍රදේශවල මිනිස්සු විශාල වශයෙන් භූමි පරිභෝගය මිනිසුන්ගේ කුෂිකාර්මාන්තය ස්ථාපිත වෙලා තියෙනවා. මේ පාරයි ජනාවාසයි පාරයි කුෂිකාර්මික භූමි පරිභෝගයයි එකට බැඳිලා තියෙනවා. එහෙනම් දැන් ඔයාලට පැහැදිලි සංස්කෘතික ලක්ෂණ අතර බැඳීමක් තියෙනවා. සංස්කෘතික ලක්ෂණ අතර සම්බන්ධයක් තියෙනවා. රයිට් එහෙනම් එකක් දැන් අපිට පැහැදිලි. අවසානික සිටියමේ භෞතික ලක්ෂණ සහ සංස්කෘතික ලක්ෂණ අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද? ඒකනේ පුතේ මම කියලා ඩොක්සියාට් කියන කෙනා කිව්වේ මිනිස්සු ජීවත් වෙන්නේ සුදුසු තැන් වල කියලා. ඕක තමයි මේ සිද්ධ වෙන්නේ. මේ දැන් බලන්න. සිටියම පුතේ හරියට අරන් බැලුවොත් අපිට කෑලි දෙකකට කඩන්න පුළුවන් මේ. කඳුකර ප්‍රදේශය සහ පහත් බිම් ප්‍රදේශය කියලා මේ පැහැදිලිවම කෑලි දෙකකට කඩන්න පුළුවන්. මේ කඳුකර ප්‍රදේශය සම්පූර්ණ සිටියම වෙන්නේ. අනිත් ප්‍රදේශේ කඳු රහිතයි. කඳු නැහැ. මද බෑවුම් සහිත ප්‍රදේශය. එහෙමනම් මේ සිටියම බැලුවම අපිට පේනවා පුතේ මේ ගඟ ගලා බසින ආකාරයත් එක්ක වයඹ දිශාව සිටියේ මේ උස්මින් ප්‍රදේශයක්. ගිනිකොර දිශාව මේ ප්‍රදේශයට වෙන්න නිකන් මේ පැත්තට මෙහෙම වෙන්න බෑවුම් ස්වරූපයක් පේන්න තියෙන සිටිය. ඒ නිසා කඳුකර ප්‍රදේශයට වඩා බෑවුම්ගත ප්‍රදේශයේදී මිනිස්සු පදිංචිය සඳහා තෝරාගෙන තියෙන බවක් පේන්න තියෙනවා. එහෙනම් මේ සිටියාම ප්‍රදේශයේ භෞතික ලක්ෂණ සහ සංස්කෘතික ලක්ෂණ අතර තියෙන මනා සම්බන්ධතාවය ඉතාම හොඳින් නිරූපණය වෙනවා. මේ කඳුකර ප්‍රදේශයට වඩා බෑවුම් සහිත ප්‍රදේශවල පහත් බිම් ප්‍රදේශවල ජනාවාස වීමක් දක්නට ලැබෙනවා. අන්න එකක් සම්බන්ධයි. ඒ විතරක් නෙමෙයි මේ සිටියම්ගත ප්‍රදේශයේ හඳුනාගන්න තියෙන පැහැදිලිම ලක්ෂණයක් තමයි භෞතික ලක්ෂණ සහ සංස්කෘතික ලක්ෂණ අතර බැඳීම පැහැදිලි වෙන කාරණාවක් තමයි මෙන්න මේ ප්‍රධාන පාර. මේ පාර පුතේ මෙහෙම යන්න තිබ්බනම් ලේසිනේ. කන්දහර නේ. මෙතෙන් දෙන්න තිබ්බනම් ලේසිනේ. නමුත් එහෙම වෙලා නැහැ. කන්ද වටේ විලයන්. එහෙනම් මේ භෞතික ලක්ෂණයක් වන මේ විශාල කන්ද මේ කඳු පන්තිය විසින් තීරණය කරලා තියෙනවා මේ පාරට වැටෙන්න ඕන දිශාව.
එහෙනම් මේ කන්දයි මාර්ගයයි අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. මේ කන්ද මෙහෙම තිබ්බ නිසා තමයි පාරට මෙහෙම යන්න නේ. පාරට මෙහෙම යන්න. එහෙනම් තාමත් වැදගත් විදිහට පේන අපිට පුතේ මේ සිතියම්ගත ප්‍රදේශයේ භෞතික ලක්ෂණයක් වන කන්ද සහ සංස්කෘතික ලක්ෂණයක් වන මාර්ගය අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. මාර්ගයේ ගමන් මාර්ගයේ තීරණය කරලා තියෙන්නේ කඳුක. ඔන්න නම් භෞතික ලක්ෂණ සහ සංස්කෘතික ලක්ෂණ අතර සම්බන්ධයක් තියෙන තව එක කාරණා. ඊට පස්සේ අනෙක් කාරණා. අදගම ජලවාණී සහ මේ ගංගාව සහ භූමි පරිභෝගයක් අතර සම්බන්ධයක් තියෙනවනේ. විශේෂයෙන්ම සිතියම්ගත ප්‍රදේශයේ ගෙවතු වගාව වී වගාව වැනි කර්තව්‍යයන් මිනිසුන්ට සිද්ධ කර ගැනීම සඳහා රුකුලක් වෙලා තියෙන්නේ ප්‍රදේශය හරහා ගලා බසින ප්‍රධාන ගංගා. එහෙනම් මේ ගංගාව විසින් මේ සිතියම්ගත ප්‍රදේශයට ගොවිතැන් කටයුතු කිරීම සඳහා මිනිසුන්ට ජලය සැපයන මූලාශ්‍රයක් වෙන මිනිස්සු භාවිත කරනවා. දැන් හිතන්න පුතේ බැරි වෙලාවට මේ ගංගාව තිබ්බේ නැත්නම් මේ ගොවිතැන් කටයුතු කරලා නැහැ. එහෙනම් මේ පාර විතරක් තියෙන මෙච්චර ලොකු වලට තියෙන මේක නිකන් එක පාරක් විතරක් තියෙන ඉඳ තිබ්බා. ඒසම් පැහැදිලිද මම ඔය කියපු කාරණා ටික? ඔව් සර් පැහැදිලි. හරි. දැන් පුතේ ඔයා මේකට අමතර පිටු 40ක විතර CR පොතක් භාවිත කරන්න ඕන පුතා. අද ඔයා නිකන් කටුකොල ටික ලියා ගන්නකො. කටුකොල කීපයක් අරන් ඊට පස්සේ CR පොත ඇතුළට මේ ටියුට් එකක් දාගෙන ඔයාලට තියා ගන්න පුළුවන්. ඒසම් මේකට ගත යුතු ලකුණු 20න් 20ම අපි ගන්න රයි එකක් දෙන්න පුතේ 1.50යි සිතියම් ප්‍රශ්නේ. දැන් පුතා ඔයා කටුවට මෙන්න මේක අද ගන්න පුතා. ඉතල මාතෘකාව ලියන්න ඕන. ඔය ටික අතේ තියනද පුතා? එජාන් සර් ඔර තියනවද ළඟ නේද? ඊළඟ පුතා කොළ. ඔව් සර් තියෙනවා. මේක පුතේ අඳින්න. ඉතල මාතෘකාව ලියන්න. සිතියම් තුල සිතියම් 1.50 භූලක්ෂණ සිතියම් තුල 1.50 භූලක්ෂණ සිතියම් තුල අන්තර්ගතව පවතින 1.50 භූලක්ෂණ සිතියම් තුල අන්තර්ගතව පවතින භෞතික සහ සංස්කෘතික භූදර්ශනයන් හඳුනා ගැනීම. භෞතික සහ සංස්කෘතික භූදර්ශනයන් හඳුනා ගැනීම. එක ලියලා ඉවරලා පුතේ ඉවර වෙලා ලස්සනට ඕනේ නැහැ. හරිද? මේක නිකන් කටුවට අඳගන්න. ඒක දැන් අර අපි ජියෝග්‍රැෆි ඉගෙන ගත්ත ළමයෙක් හැටියට තියෙන මූලික කාරණා ටික අන්තර්ගත වුණා නම් ඇති. හරිද? අපිට මෙතන ඊට මදි වුණා හන්දා තමයි මෙතනින් පාලින් 1.50 කියලා තියාගන්න ඕනේ. 1.50. මේක අඳින්න පුතේ. පාර පුතා අඳින්න ඕන. එතන ප්‍රධාන මාර්ගයක් නිසා මේක දෙපැත්තේ පුතේ කළු පාටින් ඇඳලා
ඒව පුතේ දැන් භාවිතා කරන්න ඕනේ සම්මත වර්ණ සංකේත කියනවා. දැන් මේකේ මට මගේ ළඟ තියෙන මේ චෝක් වල තියෙන වගේ මම අද්දට ඔයා පාර අඳිනකොටත් පුතේ මේ මේම රේඛා අතර මේ සමාන පරතරයක් තියාගන්න ඔයා සෑම වෙලෙම උත්සාහ කරන්න ඕනේ. හරිද? මේ විදියට. එතකොට මේක මෙහෙම අදින්න එපා. එහෙනම් දුත්තේ මේ කියන්නේ ජෝග්‍රෆි කරපුලා මේකට ගැලපෙන්නේ නැහැ පුතා. එතන මේ දෙපැත්තේ වර්ණ මේ ඔයා දන්නවනේ ප්‍රධාන මාර්ගය අගන දෙපැත්තේ කළු රේඛා දෙකක් ඇතුලේ රතු පාටින් පාට වෙන්නේ ඈ. එතකොට පුතේ ඉස්සරම සිතියම් වලදී අඳිනකොට හේජාන් පාරවල් ටික ඇඳලා ඉන්න ඕනේ ඉස්සර. නැත්තම් ගංගා අඳිනකොට පස්සේ ප්‍රශ්නයක් එනවා. ඔයා ගංගාව ඇඳලා තිබ්බොත් ඉස්සෙල්ලා ගංගාව ඇඳලා තිබ්බොත් පුතා අනේ ගංගාව අඳින තැනින් ආවෝ පාර යන්නම ගංගාව පාරට උඩින් පේනවා. නේද? පේන්න ගන්නවා. එතකොට සිතියමේදී ඒක කියවෙන්නේ පාරට උඩින් ගංගාව ගලා වසිනවා වගේ. එහෙනම් එතනින් ඒක සාමාන්‍ය සිතියම් විද්‍යාත්මකව නිවැරදි ක්‍රමයක් නෙවෙයි. ඒ නිසා ඉතල පාර ඇඳලා ඒවා ගංගාව අඳින්න ඕනේ. ඒක පොඩක් ඒක සාමාන්‍ය කාරණා නිසා ඒක පොඩක් පොතේ පතේ ලියාගන්නේ නැහැ අපි. ඒක ටිකක් භාවිතා කරන සරල උපක්‍රමයක් ටිකව භාවිතා කරන්න ඕන. අනිත් එතන හරිද? කඳු බැකිලා නේ. ගංගාවට ගොඩ ඉඳි ගම්මෑ කොනවද? පාලම එතන ලියුණාද? හරි සර්.
ඔයාට සිග්නල් පොඩි අවුලක් ගියා නේද පුතා? ඔව් සර්. මේක අඳලා ඉවරද පුතේ? ඔව් සර් ඇඳලා ඉවරයි. හරි. දැන් පුතා අපි මාතෘකාව ලියුවානේ. මෙතන පුතේ ඔය 15000 කියලා දාගන්න ඕනේ යටින්. පාලින් 15000 කියලා දාගන්න. හරිද? 15000 කියලා දාලා මෙතනින් අපි මාතෘකාව පහද ඕන මාතෘකාවක් ඕන නැහැ. හරිද? දැන් අපි දැන් මේ සිටියම්ගත ප්‍රදේශයක භෞතික සහ සංස්කෘතික ලක්ෂණයන් අතර ඇති සම්බන්ධතාවය හඳුනා ගැනීමනේ. නේද? දැන් පුතා මේ අපි දැන් ලියමු පහලින් ලියන්න ඕනෑම සිටියමක් ඕනෑම බූලක්ෂණ සිටියමක් ලියන්න ඕනෑම බූලක්ෂණ සිටියමක් තුල ඕනෑම බූලක්ෂණ සිටියමක් තුල ඕනෑම බූලක්ෂණ සිටියමක් තුල නිරූපණය කර ඇත්තේ ඕනෑම බූලක්ෂණ සිටියමක් තුළ නිරූපණය කර ඇත්තේ යථා භූමියේ පවත්නා භෞතික සහ සංස්කෘතික භූදර්ශනයන්ය. භෞතික සහ සංස්කෘතික භූදර්ශනයන්ය. භෞතික සහ සංස්කෘතික භූදර්ශනයන්ය. එනම් සිතියම් විද්‍යාවෙහි අන්තර්ගත විවිධ ක්‍රම ශිල්පයන් සිතියම් විද්‍යාවෙහි අන්තර්ගත විවිධ ක්‍රම ශිල්පයන් ඒ විවිධ ක්‍රම ශිල්පයන් කියන එක ඇතුළේ පුතේ වරහන් ඇතුලේ වරහන් දාලා ලියන්න සම්මත සංකේත වර්ණ කමාදාන්ත රේඛා සම්මත සංකේත වර්ණ රේඛා සංඛ්‍යා සහ අක්ෂර කියලා වරන් වහලා භාවිතා කරමින් කිසියම් පරිමාණයකට අනුව යථා භූමියේ පවත්නා සියලු සාධක යථා භූමියේ පවත්නා සියලු සාධක හැකි උපරිමයෙන්
උපුටා දක්වයි. හැකි උපරිමයෙන් උපුටා දක්වයි. හැකි උපරිමයෙන් උපුටා දක්වයි. හැකි උපරිමයෙන් උපුටා දක්වයි. හැකි උපරිමයෙන් උපුටා දක්වයි. එතන ජීදීකින් ඒ අනුව සිතියමක් තුල ඒ අනුව සිතියමක් තුල එක දෙක තුන දා පාරට ලියන්න එක භෞතික ලක්ෂණ සහ එම ලක්ෂණ අතර ඇති සම්බන්ධතාවය භෞතික ලක්ෂණ සහ එම ලක්ෂණ අතර ඇති සම්බන්ධතාවය භෞතික ලක්ෂණ සහ එම ලක්ෂණ අතර ඇති සම්බන්ධතාවය सांस्कृतिक लक्षण දෙක सांस्कृतिक लक्षण සහ ඒවා අතර ඇති සම්බන්ධතාවය තුන භෞතික ලක්ෂණ සහ සංස්කෘතික ලක්ෂණ අතර ඇති සම්බන්ධතාවය භෞතික ලක්ෂණ සහ සංස්කෘතික ලක්ෂණ අතර ඇති සම්බන්ධතාවය නිරූපණය කරයි ඒ අනුව එකට 50000 පරිමාණයට එකට 50000 පරිමාණයට ඒ අනුව එකට 50000 පරිමාණයට ඒ අනුව එකට 50000 පරිමාණයට එයන් වේගය වැඩිද? නෑ සර්. ඒ අනුව එකට 50000 පරිමාණයට නිර්මාණය කර ඇති එකට 50000 පරිමාණයට නිර්මාණය කර ඇති ඉහත සිතියම ඇසුරින් මෙම මූලික කරුණු පිළිබඳව සලකා බලමු. එක දාලා ලියන්න පුතා. රෝම ඉලක්කම් එක දාලා ලියන්න.
භෞතික ලක්ෂණ අතර ඇති සම්බන්ධතාවය. නෑ භෞතික ලක්ෂණ සහ භෞතික ලක්ෂණ අතර ඇති සම්බන්ධතාවය. භෞතික ලක්ෂණ සහ භෞතික ලක්ෂණ අතර ඇති සම්බන්ධතාවය. භෞතික ලක්ෂණ සහ භෞතික ලක්ෂණ අතර ඇති සම්බන්ධතාවය හඳුනා ගැනීම. හඳුනා ගැනීම. එසන් මේ 15000 සිතියම් වල සහ භූගෝල විද්‍යාවේ තියෙන විශේෂ කාරණාවක් තමයි කටුසටහන් භාවිතා කිරීම. හරිද? අපි කටුසටහනක් මාර්ගයෙමුත් මේ කියන දේ අපිට ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒක අපිට තියෙන වාසියක්. අපි කියන කාරණාව ටක් ගාලා පැහැදිලි වෙන්න හේතුවක් වෙනවා. දැන් භෞතික ලක්ෂණනේ. හඳුනා ගැනීම. මෙන්න මේ තූටි කොටුවක් දාගෙන සම්මත වර්ණ සංකේත මුකුත් ඕනේ නැහැ. මේ තියෙන ඔය සිතියමේ තියෙන කඳු පද්ධතිය. හරිද? මෙන්න මේම කඳු පද්ධතිය අඳගන්න. ඊට පස්සේ ගංගාව. ඒකට ඕන වා නිල් පාට භාවිත කරන්න පුළුවන් නැත්නම් ඕන නැහැ. ඊට පස්සේ පොතා. සර් ස්ක්‍රීන් එක හිරලා තියෙන සර්ට සිග්නල් නැද්ද? තියෙන එක වැඩ කරන්නේ නැද්ද? නෑ සර්. පොඩ්ඩයි. දැන් මොකද පුතා? නෑ සර් පේන්නේ. සර්ට මේ සිග්නල් උත් රතු පාටින් පේන්නේ සර්. අයින මෙතන පුතා සිග්නල් මොකක් කරේ අඩුවක් ඇති. තාමිරේලක් තියෙන්නේ. ඈ සර්? දැන් හරිද පුතා? ඒත් නෑ සර්. සිග්නල් තියෙනවා පුතා. එෂන් තාම හිරවලක් තියෙන්නේ. ඔව් සර්. මම ලීව් වෙලා ඉඳලා අහපුවා බලන්න. හා සර්.